පත්මොස් දූපතේ ඉර කාලයක ලෙස ඉදි තමයි මේ ස්වාමීන් වහන්සේ මේ එළිදරව් පුත දෙන්න ආත්මයන් වහන්සේ වේවන්නේ. ආත්මයන් වහන්සේ තමයි මේ ඇවිල්ලා දෙන්නේ මේ දේව දූතයෙක් නෙමෙයි ඉන්නේ. ඒක අපි හොඳටම දකිනවා මේකේ. ඒ වගේම ඇවිල්ලා කියන සභා හතක් ගැන කතා කරනවා. අපි දැක්කා ඊයේ ස්වාමීන් වහන්සේගේ දර්ශනයක් පෙන්නුවා. ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අපි දන්නවා ස්වාමී යේසුස් වහන්සේ කියන්නේ පියරන් වහන්සේ කියන්නේ ආත්මයන් වහන්සේ කියන්නේ තුන් දෙනාම දෙවියන් වහන්සේ. ඒක නිසා මෙතන දෙවියන් වහන්සේ තමයි එන්නේ. එතකොට මෙතන ඇවිල්ලා සභා හතක් ගැන ලියුම් ලියන්න කියලා කිව්වා. ඒ සභා හත ගැන තමයි අද අපි බලන්න යන්නේ. මොකද්ද මේ සභා හත කියලා කියන්නේ කියලා. මේ සභා හත සුළු ආසියාව මම ඊයේ කතා සුළු ආසියාව කියලා කියන්නේ තුර්කිය. තුර්කිය තමයි සුළු ආසියාව කියලා කියන්නේ. තුර්කියේ තිබුණු සභා හතක් ගැන තමයි ස්වාමීන් වහන්සේ මෙතන කතා කරන්නේ. තුර්කිය බටහිර මුහුදු තීරයට ලං වෙලා තිබුණා ඒ සභා හත. සභා තුනක් තිබුණා මොනවාද මුහුදු තීරයේ අයිනෙම ඉතුරු සභා හතර මුහුදු තීරයට චුට්ටක් ගොඩබිම පැත්තට වෙන්න තිබුණා. එතකොට මේ නගර හතක තමයි මේ සභා හත ස්ථාපිත කරලා තිබුණේ. මේ පාලතුමා තමයි මේක ගොඩක් සේවය කළේ මේ නගරවල. මේ සභාව ගොඩනගන්න. මෙම සභාවල තිබෙන එහිදී අදවිලිවන්තයන්ගේ චරිත ගත්තාම විශේෂ කොට තිබුණාම මේක එක සභාවකින් එක සභාවකට වෙනස් චරිත තිබුණේ. මේ වෙනස් චරිත නිසා තමයි ස්වාමීන් වහන්සේ මේ සභාවට තෝරගත්තේ. මොකද ඒකට හේතුව තමයි උන්වහන්සේගේ සභාවේ සිටින අදවිලිවන්තයන් ගැන පෙන්වා දෙන පිණිස. අපි ඒක තමයි අද බලන්න යන්නේ. මේ චරිත හතක් විදියට තමයි මේක දකින්නේ. මේ සභා හතේ ඉන්න හත් දෙනා. අපි දැක්කා ඊයේ ස්වාමීන් වහන්සේ මැද වැඩ සිටිද්දී පාණ්ඩු හතක් මැද තමයි උන්වහන්සේ වැඩ සිටින්නේ. මේක තමයි උන්වහන්සේගේ සභාව කියලා කිව්වේ. අපි ඒක දැක්කා. ඒ වගේම දැන් එතන කතා කරනවා මේ සභාවන් කියලා. මේ සභාවන් ගත්තාම මේවා චරිත හතක් විදියට තමයි ගන්නෙ. මේ චරිත හතක් මේ ස්වාමීන් වහන්සේගේ සභාවේ තියෙන පොළවේ ස්වාමීන් වහන්සේගේ සභාවේ තියෙන චරිත හතක්. මේ එක චරිතයක් එක චරිතයකට වෙනස්. ඒක තමයි ප්‍රධානම ලක්ෂණය. මේ සභාවල් හතේ තිබුණ ඒක නිසා තමයි මේ සභාවල් හතක් කියලා ගන්න එක. එතකොට අපි ගත්තාම අපි කට්ටිය අපි මේ එකතු වෙලා ඉන්න කණ්ඩායම ගත්තාම එක සභාවක නෙමෙයි ඉන්නේ. මම එක සභාවක, තව කෙනෙක් තව සභාවක, තව කෙනෙක් තව සභාවක. ඒකේ තියෙන චරිත ලක්ෂණ අනුව තමයි ඒ සභාව තීරණය වෙන්නේ. ලෝකේ ඕනම කෙනෙක් මේ සභා හතෙන් එකකට, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ ඇදහිලිවන්තයෙක් ගත්තාම මේ සභා හතෙන් එකකට ඇතුළත් වෙන්න ඕන. මේ සභා හතෙන් එකකින් කර්ණ කොටගෙන තමයි ගැලවීම ලබා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තුල. මේක තමයි සභාව. ඒක නිසා තමයි මේ චරිත හතක් විදිහට ස්වාමීන් වහන්සේ මුළු පොළොවේ තියෙන සභාව පෙන්නලා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි ගත්තාම මේකේ සභා හයක් අපි දන්නවා ස්වාමීන් වහන්සේ මේ ලෝකේ මේ අන්ධකාරයේ තිබිච්ච ලෝකේ තමයි උන්වහන්සේ ඇවිල්ලා රාජ්‍ය පිහිටුවේ. උන්වහන්සේගේ රාජ්‍ය පිහිටුවා පොඩියට පිහිටුවා.
මේ රාජ්‍ය මේක අපි අපි ඉගෙන ගත්ත මේ රාජ්‍ය පිහිටවපුවාම ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මේ යක්ෂයාගේ රාජ්‍ය තුල තමයි උන්වහන්සේගේ රාජ්‍ය පිහිටෙන්නේ. එතකොට මේකෙන් සභා 6ක් ගත්තාම මෙතන වෙනසක් තියෙනවා. අපි පොඩ්ඩක් බලන්න. මේ සභා 6ක් උන්වහන්සේගේ රාජ්‍ය තුල තියෙනවා. සභා 6ක්. අපි ඒක ඉස්සරහට ඉගෙන ගන්නවා. මම මේ වලට ඔළුවේ තියන්න මේක දැනගෙන ඉන්න ඕන. එතකොට තමයි තේරෙන්නේ. සභා 6ක් උන්වහන්සේගේ රාජ්‍ය තුල තියෙනවා. නමුත් එක සභාවක් තියෙනවා පිට. මේක තියෙන්නේ යක්ෂයාගේ රාජ්‍ය. එක සභාවක් පිට. සභා 6ක් උන්වහන්සේගේ රාජ්‍ය තුලට ඇවිල්ලා තියෙනවා. මේකත් උන්වහන්සේගේ සභාවක්. නමුත් මේ සභාව තියෙන්නේ යක්ෂයාගේ රාජ්‍ය ඇතුලේ. අපි ඒක ඉගෙන ගන්න යනවා, ඒක බලන්න යනවා. මම හිතුවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේක මොකද්ද මේ ස්වාමීන් වහන්සේ මේක එළිදරව් කරලා දීලා තියෙන්නේ කියලා. දැන් මෙතන ගත්තාම මේ චරිත 7ක්, ඒ කියන්නේ ලෝකෙ තිබිච්ච සභාවල් 7ක් තෝරගෙන ස්වාමීන් වහන්සේ වෙනස් එකකට එක සභාවක් වෙනස්. ඒ චරිත 7ක් විදියට අරගෙන තමයි මේ අරගෙන තියෙන්නේ උන්වහන්සේගේ සභාව කියලා පෙන්නන්නේ. එතකොට මේ එක සභාවකට ඕනම කෙනෙක් ඇතුල් වෙන්න ඕන. ඒක මම හිතුවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඒකෙන් සභාවල් 6ක් උන්වහන්සේගේ රාජ්‍ය තියෙනවා. එක සභාවක් යක්ෂයාගේ රාජ්‍ය ඇතුලේ උන්වහන්සේගේ සභාවක් තියෙනවා. අපි දැක්ක මේ සභාව තමයි යකඩ සමග මිශ්‍ර වෙලා තියෙන මැටි. දානියෙල් 2 අපි ඒක ඉගෙන ගත්තා. දානියෙල් 2:43 ලෝකෙම තියෙන සභාවක් ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයෙන් එළිය තියෙනවා. අපි දැන් යම් දෙවෙනි පරිච්ඡේදයේ එකේ බලමු එපිස. මේ එපිස නගරයේ තිබිච්ච සභාව. මේ එපිස නගරය සුළු ආසියාව කියන තුර්කිය වැදගත්ම නගරයක් තිබිච්ච ප්‍රධාන වරායක් තිබුණු නගරයක්. බොහෝ ප්‍රධාන මාර්ගවලට සම්බන්ධ වෙලා තිබිච්ච මන්සන්දියක් විදියට තමයි මේක තිබුණේ. ඒක නිසා මේක වාණිජ්‍ය නගරයක් විදියට බොහෝ ප්‍රචලිතව තිබිච්ච නගරයක්. ඒ වගේම මේකේ ලොකු ඩයනට කැප කළ ප්‍රසිද්ධ දේවාලයක් තිබිච්ච නගරයක්. ලියාගන්න එක තියෙනවා ක්‍රියාපොතේ 19 වෙනි පරිච්ඡේදයේ 23 ඉඳලා කියවන්න. ඒක ලියාගන්න ඔයාලා මේ පසුව කියවන්න. ක්‍රියාපොතේ 19 වෙනි පරිච්ඡේදයේ 23 ඉඳලා තියෙනවා. ඩයනට කැපකල ප්‍රසිද්ධ ලෝකෙම ප්‍රසිද්ධ වූ ලොකු දේවාලයක් තිබුණා ඒකේ. පාවුතුමා වසර 3ක් මේ සභාවේ සේවය කරලා මේ සභාව ගොඩ නැගුවා. ටික කාලයකට විතරයි මේ සභාව වර්ධනය වෙලා ගියා. පස්සේ මේ සභාව වැටෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ සභාව එක පාලුතුමා පටන් ගත්තාම ශක්තිමත් අත්විවරණකින් පටන් අරගෙන වැටි යන්න පටන් ගත්තා. ඒ කියන්නේ දැන් කෙනෙක් මේක තියෙන විස්තර අපිට ඕන මේ සභාව ගැන ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ සභාව වැටිගෙන යන සභාවක් විදිහට තමයි මේක ගණන් ගන්නේ. හරි අපි බලමු එපිස එකේ මොකක්ද කියන්නේ කියලා. එපිසේ සභාවේ දූතයාට මෙසේ ලියා පාන්න. අපි දන්නවා දූතයා කියලා කියන්නේ මඟ පෙන්වන නායකයා. ඒ සභාවේ තමන් දකුණතේ තාරකා සත දරන්නා වූද රන් පහන් රුක් සත මැද සක්මන් කරන්නා වූද තෙරන් වහන්සේ මේ කාරණා කියනසේක.
දැන් මේක අපි දකිනවා එක සභාවකින් සභාවකට ස්වාමින් වහන්සේ අතර පෙනිච්ච දර්ශනේ මේ ඉස්සල අපි ඊයේ ඉගෙන ගත්ත මේ දර්ශනේ ස්වාමින් වහන්සේගේ එක එක සභාවෙන් සභාවට වෙනස් උන්වහන්සේ පෙන්වා දෙන කතා කරලා කියන එක. ඒකේ තියෙනවා හේතු. දැන් මේක මොකද්ද පෙන්වන්නේ? මේක කතා කරනවා තමන් දකුණතෙහි තාරකා සත දරනවා. ස්වාමින් වහන්සේගේ දකුණ විධාන දකුණත කියලා කියන්නේ බලවත් ක්‍රියා කරන අත. මේ දකුණතින් තමයි මේ තාරකා දරාගෙන ඉන්නේ. කියන තාරකාව ඔසවගෙන දරාගෙන යන්නේ ස්වාමින් වහන්සේ. මේ දූතයාගේ ශක්තියකින් මේක කරන්නේ. එතකොට මේ දූතයා ස්වාමින් වහන්සේට කීකරු වෙන්න ඕන. නැත්නම් ස්වාමින් වහන්සේට ඕනම වෙලාවක පුළුවන් වෙනවා මේ දූතයාව අතෙන් අයින් කරලා වට්ටලා දාන්න. උන්වහන්සේට පුළුවන් වෙන දූතයෙකුව ඒ වෙනුවට අරගන්න. ඊළඟට කතා කරනවා රන් පහන් රුක් සත මැද සක්මන් කරන්නා වූ. මෙතන පෙන්නනවා පහන් රුක් හත. දැන් මේ තර්කහතර මේ ඊයේ ඉගෙන ගත්තේ පහන් රුක් හත පෙන්නනවා. ඒක යාලට විශේෂ ලක්ෂණයක්. අපි දන්නා පහන් රුකෙන් මොකද්ද සංකේතවත් කරන්නේ? ස්වාමින් වහන්සේගේ අභිමුඛය. උන්වහන්සේ සභාවේ සිටින බව. ඒ කාරණා දෙක මෙයාලට කතා කරලා පෙන්නලා දෙනවා. පෙන්නලා දීලා තමයි ස්වාමින් වහන්සේ මේ සභාවට කතා කරන්න යන්නේ. ඉස්සල්ලාම මතක් කරනවා මේ නායකයා ඉන්නේ ස්වාමින් වහන්සේ තමයි මෙයාව දරලා අරගෙන යන්නේ. දෙවෙනි කාරණේ තමයි ওই සභාවේ අභිමුඛයේ තබලා තියෙන්නේ ස්වාමින් වහන්සේ. සභාව මැද සක්මන් කරනවා කියලා කියන්නේ උන්වහන්සේ මේ සභාව මැද සක්මන් කරනවා කියන්නේ හැම සභාවක්ම විමසලා දැනගන්නවා. අඩුපාඩු බලනවා. එහෙනම් නුඹේ ක්‍රියාවල්ද නුඹේ වැඩ සහ ඉවසීමද නුඹ නපුරන් නුරුස්සන බවද ප්‍රේරිතයන් නොවන නමුත් තුමු ප්‍රේරිතයෝයි කියන්නන් නුඹ සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයන් යයි නුඹ දැනගත් බවද සියල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් කුසලා ක්ලාන්ත නොව බවද දනිමි. එනම් නුඹේ ක්‍රියාවල් මේ සභාවේ තියෙන මේ නායකයන්ගේ මේ සභාවේ ඉන්න අයගේ ක්‍රියාවල් ප්‍රේමේ ක්‍රියාවල් නුඹේ වැඩ එයා කරන වැඩ කොච්චර වැඩ කරනවද එයා සභාවේ ස්වාමින් වහන්සේගේදී සහ ඉවසීම පීඩාව තුලදී ඉවසීම තියෙනවා. නුඹ නපුරන් නුරුස්සන බවද නපුරු අය ප්‍රතික්ෂේප කරනවා. ඉබේ යහපත් දේවල් ස්වාමීන් වහන්සේ කතා කරනවා ඉස්සෙල්ලා. ප්‍රේරිතයන් නොවන නමුත් තුමු ප්‍රේරිතයෝ කියන්නන් නුඹ සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයන් යයි නුඹ දැනගත් බවද. දැන් බලන්න මේ සභාව ගත්තාම මෙතන කතා කරනවා ප්‍රේරිතයෝ නොවන නමුත් තමන් කියා ගන්නවා තමන් ප්‍රේරිතයෝ කියලා. අපි අද කාලේ දකිනවා බොහොම ඒ වගේ ප්‍රේරිතයෝ ඉන්නවා. තමන් ප්‍රේරිතයෙක් කියලා පෙන්නලා ලෝකෙට පෙන්නලා දෙනවා. එහෙම පෙන්නලා දෙන්න අවශ්‍ය නැහැ ස්වාමීන් වහන්සේගේ ප්‍රේරිතයෙකුට. ප්‍රේරිතයන් නොවන නමුත් තුමු ප්‍රේරිතයෝ කියන්නා. දැක්කද? එයාලම ප්‍රේරිතයෝ කියලා ප්‍රකාශ කරගන්නවා. නුඹ සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයන් යයි නුඹ දැනගත් බවද. දැන් අපිට දැන් ඔතන ගන්න දෙයක් තියෙනවා. මේ ප්‍රේරිතයෝ කියලා කියාගෙන ඉන්න අයව සෝදිසි කරලා බලන්න කියනවා මෙයා ස්වාමින් වහන්සේගේ ප්‍රේරිතයෙක්ද. ඒක අපේ යුතුයකම. මේ ස්වාමින් වහන්සේ ගැන කතා කරනවා මේකේ. සෝදිසි කරලා බලන්න. කොහොමද අපි සෝදිසි කරන්නේ? අපි සෝදිසි කරන්නේ ස්වාමින් වහන්සේ සමග සසඳනවා බලන්න ඕන. උන්වහන්සේ අනුමය උන්වහන්සේ වගේ උන්වහන්සේව දකින්න ඕන යා තුලින්. උන්වහන්සේ කිව්වා පළවෙනින් තමයි ගහ හඳුන ගන්න ඕනේ කියලා. මේ කට්ටියට හොඳ කියනවා මේ ප්‍රේරිතයන් නොවන කට්ටියව බොරුකාරයයි නුඹ දැනගත් බව කියලා දැනගත්තා කියලා. ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් කුසලා ක්ලාන්ත නොවූ බවද දනිමි.
බොහෝ ඉවසීමෙන් හිටියා පීඩාවන් තුලදී. වැටිලා ගියේ නැහැ. බොහෝ දෙනෙක් පීඩාව තුලදී වැටිලා යනවා. හරි අත්විවරමක් නැති කෙනා. නමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරිය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. අන්න දැන් කියනවා ස්වාමීන් වහන්සේ මෙයාගේ තියෙන වැරද්ද පෙන්නලා දෙනවා. මොකක්ද වැරද්ද? පළමු ප්‍රේමය පටන් ගත්ත ප්‍රේමය නැහැ. වැටිගෙන යනවා. හොඳටම වැටිලා නැහැ. වැටිගෙන යනවා. පටන් ගත්ත ප්‍රේමය නැහැ. ස්වාමීන් වහන්සේ තුල එහෙම වෙන්න බෑ. කෙනෙක් ස්වාමීන් වහන්සේ තුලට එනවනම් ඒ ප්‍රේමය එන්න වැඩි වර්ධනය වෙන්න ඕන. අපි මොකද අපි ස්වාමීන් වහන්සේගේ උසේ මහතේ හැටියට අවසානයේ වර්ධනය වෙලා ඉන්න ඕන. එබැවින් නුඹ වැටි සිටින්නේ කොතනින්දයි සිහිකොට. මෙතන කතා කරලා කියනවා. එබැවින් නුඹ වැටි සිටින්නේ කොතනින්ද? අවදි වෙන්න. අවදි වෙලා බලන්න කොතනින්ද ඔබ වැටෙන්න ගත්තේ. ඒක සිහි කරන්න, ඒක හොයන්න. පස්පස්තාපව පළමු ක්‍රියාවන් කරපන්න. මෙතන වැදගත්ම කාර්යය තමයි ඒ වැටිලා ගිය එකට පසුතැවෙන්න ඕන. අද අපි දකිනවා බොහෝ දෙනෙක් පසුතැවෙන්න කැමති නැහැ. ස්වාමින් වහන්සේ ඉදිරියේ පව් කියා දෙන්න කැමති නැහැ. උන්වහන්සේ ඉදිරියට ගිහිල්ලා එක එක දේවල් ඉල්ලනවා, එක එක දේවල් වල ගැන කන්නලව් කරනවා. ප්‍රධානම දේ පසුතැවීම. විතර ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා වැටිච්ච තැන හොයාගන්න. පසුතැවෙන්න. පළමු ක්‍රියාවන් කරපන්න. ඒ ආරම්භයේ තිබිච්ච ජ්වලිත ප්‍රේමය මේ ප්‍රථම ප්‍රේමයෙන් ක්‍රියා කරන්න. ඒ වරද හදාගන්න. නැතොත් මම නුඹ ළඟට ඇවිත් නුඹ පස්තත්තාප නොවෙනවා නම් නුඹේ පහන් රුක සුවකීය ස්ථානයෙන් අහක් කරන්නෙමි. භයානක දෙයක් මෙතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. පසුතැවිලා. දැන් ස්වාමීන් වහන්සේ දන්නවා මේ යන විදිහට මේ ස්වාමීන් වහන්සේගේ ඇදහිලිවන්තයන් වැටිලා යනවා. ඉදිරියේදී වැටිලාම යනවා. ඒක නිසා උන්වහන්සේ කතා කරනවා වැටිගෙන එන සභාවට මේ ඉන්න කයට කතා කරනවා. දැන් මේ කතා කරන්නේ මේ සභාවේ ඉන්න දැන් මේ ගත්තා මේ සභාවට නෙමෙයි කතා කරන්නේ. මේ කතා කරන්නේ අපේ ජීවිත තුළට. අපි එක්කෙනා අපේ ජීවිත ගොඩනගා ගන්න ඕන, අපි වෙනස් වෙන්න ඕන. පසුතැවිලා ස්වාමීන් වහන්සේගේ පළමු ප්‍රේමය තුළට නැවත එන්න. ඒක ගැනයි මේ කතා කරන්නේ. මේ චරිතයට කතා කරන්නේ. අපි අපගෙනම විමසලා බලන්න ඕන. අපේ ජීවිත තුළ මේ දේ වෙනවද? ස්වාමීන් වහන්සේ කියනවා එහෙම වෙනවා නම් නුඹේ පහන් රුක සුවකීය ස්ථානයෙන් අහක් කරන්නෙමි. මොකද වෙන්නේ? ඒ සභාවේ තියෙන ඒ අනුග්‍රහය, ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය, ස්වාමීන් වහන්සේගේ අභිමුඛය අයින් කර ගන්නවා. කෙනෙක් වැටෙනවා කියලා කියන්නේ එයා ලෝකයේ තුලට යනවා. විදන්න ලෝකයේ තුලට යනවා කියලා කියන්නේ සුද්ධත්වයන් වහන්සේට පිළිකුල් දෙයක්. ඒක නිසා තමයි උන්වහන්සේ අයින් වෙන්නේ. මොකද වෙන්නේ ඊට පස්සේ? දැන් සභාවෙන් මේ දේ අයින් කරපුවාම උන්වහන්සේ අභිමුඛය සභාවකින් අයින් කරපුවාම එතනට අභිමුඛයක් එනවා. ස්වාමීන් වහන්සේ අයින් වෙනකම් බලාගෙන ඉන්න එතනට අභිමුඛයක් එන්නේ. ඒක තමයි භයානකම. මේ සභාවේ මේ අභිමුඛය අයින් කරපුවාම අපි යමු මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 22 23 අපි කියවමු. මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 22 23. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වාක්‍ය වචන නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙලමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙලමුදයි මට කියනවා ඇත. මේ සභාව තමයි ස්වාමින් වහන්සේගේ අභිමුඛය අයින් කළ සභාව. බලන්න, ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙලමුද?
ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකළෙමුදැයි මට කියනවා ඇත. දැන් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් මේ දේවල් කරන්නේ. අභිමුඛය නැහැ. නමුත් කරලා තියෙනවා. එවිට මම කිසි කලකත් නුඹලා නොහැමින්නේමි අධර්මිෂ්ඨකම් කරන්නෙනි. මා කෙරෙන් අහක්ව ඵලයල්ලයි ඔවුන්ට කියන්නෙමි. පැහැදිලිද ඔයාලට? කොච්චර භයානක රවටිල්ලක තියෙනවද? නමුත් මේක නුඹට ඇත්තේය. මෙතන ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා වැදගත් දෙයක් නුඹ ළඟ තියෙනවා. එනම් මා ද්වේෂ කරන නිකොලාතියන්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂ කරන්නේය. නිකොලාතියන් කියලා කියන්නේ අන්‍ය ජාතිකයා යුදෙව් ආගම පිළිගත්ත කෙනෙක්. යුදෙව් ආගමට ආපු කෙනෙක් පසුව යේසුස් වහන්සේව පිළිගත්තා. යේසුස් වහන්සේව පිළිඅරගෙන සභාවේ ක්‍රියා කරලා අන්තිමට මේ මිනිස්සයා වැටි ගිය කෙනෙක්. දැන් මේ වැටි යන සභාවනේ. මෙයා වැටිච්ච කෙනෙක්. මෙයා වැටිලා අන්තිමට මෙයා සභාවේ කියන්නේ වැටිලා කිව්වම ස්වාමීන් වහන්සේ අතහරින්න එක නෙමෙයි වැටෙනවා කියන්නේ. උතන මතක තියාගන්න. අපි දැක්ක ස්වාමීන් වහන්සේ අතහැරිය කට්ටිය නෙමෙයි අතන ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රතිහාර කරුවා ලෙඩ්ඩුසුව කරුවා කියලා මහත් දේවල් කරුවා කියලා ස්වාමීන් වහන්සේට කියන්නේ. නමුත් උන්වහන්සේ අඳුරන්නේ නැහැ කිව්වා. ස්වාමීන් වහන්සේ අදහමින් ලෝකයේ තුලට යන්න කියලා. අපි ලෝකයෙන් අයින් වෙන්න ඕන. අපි ලෝකයෙන් ඉඳලා ලෝකයෙන් අයින් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ තුලට එනවා කියලා කියන්නේ. මේ නිකොලාතියන් කියන කෙනා ඉගෙනුවා මොකද අන්‍ය ජාතියෙක් කෙනෙක් නිසා රූප වලට පිදු දේවල් ඒ කියන්නේ පිදේනිය කියලා කියන්නේ පුදපු දෙයක් ඕනම පුදපු දෙයක් ස්වාමීන් වහන්සේට පිළිකුල් ඒක වෙනම පාඩමක් ඒ පුදපු දෙයක් කියලා කියන්නේ උන්වහන්සේට පිළිකුල් දේවල් මොකද උන්වහන්සේට අයිති නෑ ඒක කන කෙනා පිළිකුල් කෙනෙක් වෙනවා මොකද අපි ස්වාමීන් වහන්සේගේ සුද්ධ සෙනග දැන් මලුන්ට පුදේ කන එකත් ඒකත් ස්වාමීන් වහන්සේට පිළිකුල් ඒක මලුන්ට පුදලා තියෙනවා මේ ඉගෙනුවා ඒවා කාවට කමක් නැහැ ඒ වගේම කාම මිත්‍යාචාරය කෙරුවට කමක් නැහැ ස්වාමීන් වහන්සේ අපේ පව් දරාගෙන පාපයට සමාව උන්වහන්සේ අපේ පව් තමයි ගෙවලා තියෙන්නේ කියන එක. ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. දැක්කද? සුද්ධත්මයන් වහන්සේ කතා කරන්නේ. ඇවිල්ලා ඉන්නේ සුද්ධත්මයන් වහන්සේ. ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ඇයි සභාවලට කියන්නේ? දැන් මේ ඇත්තේ චරිත දැන් මේ කතා කරන්නේ මේ එක කට්ටියකට. නමුත් අපි දන්නවා සභාවලට කියන්නේ ඔක්කොන්ටම අයිති මේක. අයිති කියලා කියන්නේ අපි ගමුකෝ. අපි එක සභාවක් විදිහට අපි කට්ටිය ගත්තොත් අපි එක එක්කෙනා ඉන්නේ එක සභාවේ. ඒක නිසා මේ සභාවවල මේ චරිත හතම එක සභාවක තියෙනවා. එහෙම තියන්න පුළුවන්. ඒක නිසා තමයි සබ්දේ දැන් මේ එක චරිතයක් දැන් මෙතන මේ චරිතය ගත්තාම අපි හිතමුකෝ දැන් සභාවක් ගන්නවා කියලා ලෝකේ තියෙන සභාවක් ලෝකේ සභාවල් දෙකක් තියෙනවා නම් මේ චරිතේ ඒ සභාවල් දෙකේම තියෙනවා මම ඒකයි වලට කියලා දුන්නේ මෙතන කතා කරනවා සභාවලට මේ කියන දේ කන් ඇති කෙනා අසන්නේ ජය ගන්නාට නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි. ජය ගන්නා. අපි දන්නවා ජය ගන්න කියන්නේ මොකක්ද කියලා. ඊශ්‍රායල් ස්වභාවික දරුවෝ සහ ආත්මික දරුවෝ. ජය ගන්නා කියලා කියන්නේ බෞද්ධිස්ම කලාට පස්සේ මේ අපේ ආත්මික ගමන ඒ කියන්නේ කාන්තාර ගමන ඊශ්‍රායල් වරු රතු මුහුදෙන් බෞද්ධිස්ම කරලා ධම්ම කාන්තාර ගමනට ඒක ජය ගන්න කෙනාට තමයි පොරොන්දු දේශේ. දැන් අපිම බෞද්ධිස්ම කරලා දාලා දිනනවා අපේ මේ කාන්තාර ගමනට.
මේක ජය ගන්න කෙනාට තමයි අපේ තියෙන මොනවාද අපේ පොරොන්දු දේශය ස්වර්ග රාජ්‍යයි අපි ආත්මික දරුවා. මේ යන ගමන ජය ගන්න කෙනා කොහෙන්ද ජය ගන්න ඕනේ? ලෝකයෙන්. මේක තමයි අපිට අමාරු ජය ගන්න. මේකෙන් ජය ගන්න ඕනේ. ඒ ජය ගන්න කෙනාට මොකක්ද දෙනවා කියන්නේ? පාරාදීසයේ දෙවියන් වහන්සේගේ පාරාදීසයේ තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නේ නෙමෙයි. ස්වර්ග රාජ්‍ය තියෙන ජීවන වෘක්ෂය. ජීවන වෘක්ෂයෙන් කාපුවම මොකද වෙන්නේ? සදාකාලික ජීවනය ලැබෙනවා. උප්පත්ති පොතට යනවා. උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 22 ඉඳලා 24ට අපි කියවමු. උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 22, 23, 24. තවද ස්වාමීන් දෙවියන් වහන්සේ බලව මිනිස්යා යහපත සහ නපුර දැන ගැනීමට අපගෙන් කෙනෙකු මෙන් උනේය. දනුදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙන් ගෙන කා සදා කාලෙටම ජීවත් නොවන පිණිසය කියා යම් භූමියකින් ඔහු ගන්නා ලද්දද ඒ වචන පිණිස ස්වාමීන් දෙවියන් වහන්සේ ඒදන් උයනෙන් ඔහු පිට කළසේක. මෙසේ උන්වහන්සේ මිනිසයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරින් කෙරුබ්වරුන්ද හැම අතටම කැරකෙන්නා වූ ගිනිමිය වූ කඩුවක්ද පිහිටෙව්සේක. මෙතන ආදම් සහ ඒව මොනවාද ඒදම් උයනේ නමවලා ස්වාමින් වහන්සේ මේ උයන මැද තිබ්බ ජීවන වෘක්ෂය ඒ ජීවන වෘක්ෂයෙන් කාපුවම සදාකාලෙටම ජීවත් වෙනවා. ස්වාමින් වහන්සේ මේ ආදම් පව් කෙරුව අකීකරු වුණාට පස්සේ ඒ ජීවන වෘක්ෂයෙන් කඩාගෙන කන එක නැවැත්තුවා. ඒක තමයි ස්වාමින් වහන්සේ කිව්වේ නුඹ මේකෙන් අර එපා කියපු ගහෙන් කෑවොත් නුඹ අනිවාර්යෙන් මැරෙනවා කියලා. ඔයාලා දන්නවද මේ ජීවන වෘක්ෂයෙන් කාපුවම සදාකාලික ජීවනයේ තියෙනවා. ඒක නිසා තමයි මේ ජීවන වෘක්ෂයෙන් කාපු ආදම් ඉඳලා වැඩි ආවුස තිබුණේ යාලට. එතකොට ඒ ජීවන වෘක්ෂයේ දිවිච්ච ශක්තිය යාලට තියලා දැන් අවසානයේ වේගන යද්දී මොකද වෙන්නේ? කාලේ ගත වේගන පරම්පරා අඩු වේගන යද්දී ඒ ජීවන වෘක්ෂයෙන් ලැබිච්ච දේ අඩු වේගන යනවා. ඒක නිසා තමයි ආවුස අඩු වෙන්නේ. අවසාන කාලේ තමයි අවුරුදු 70 80 කියලා අපි ගීතාවලිය ලියලා තියෙන්නේ. ඒ ජීවන වෘක්ෂය අයින් කරපු ජීවන වෘක්ෂයේ ස්වර්ග රාජ්‍ය තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ පාරාදීසයට ඒක අරගෙන ගියා. ඒ ස්වර්ගයේ තිබිච්ච දේ අපි දකිනවා දැන් මේ එළිදරව් පොතේ අන්තිමට ඒක දකිනවා ජීවන වෘක්ෂය අරගෙන යනවා ස්වාමීන් වහන්සේ ඒකෙන් කණ්ඩ දෙනවා. ඒකේ තේරුම ඒ සංකේතවත් වන්නේ සදාකාලික ජීවනය මේකෙන් මේ ජය ගන්න කෙනාට ලැබෙනවා කියන එක. බලමු ඊළඟ සභාවේ ස්මරණ නගරය. මේ ස්මරණ නගරයේ තිබිච්ච ස්මරණ සභාව මේ නගරය ඇවිල්ලා උඩඟු අහංකාර සෙනගක් සිටිය නගරයක්. රෝම අධිරාජ්‍ය සමග ඉතා කිට්ටු සමදගම් පවත්වපු නගරයක්. ඒ වගේම මේ නගරෙ හිටිය සෙනග රෝම අධිරාජ්‍යයට නමස්කාර කිරීමට ඕනම මොහොතක සූදානම්ව සිටියා කියලා මොනවාද පරණ විස්තර අපි හොයපුවාම මේක අපිට හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් වල සර්ච් කරලා බලන්න මේවා තියෙනවා. රෝම අධිරාජ්‍යයට ඕනම වෙලාවක නමස්කාර කරන්න සූදානම් ඉඳලා තියෙනවා මෙයාලා. ඒ වගේම මේ ක්‍රිස්තියානි විරෝධී සෙනග බොහෝ ඉඳලා තියෙන්නේ. ක්‍රිස්තියානි විරෝධී සෙනග බොහෝ සිටිය නිසා අපි දන්නවා ක්‍රිස්තියානි විරෝධීන් කියලා කියන්නේ කවුද? නොපනත්කම ආත්මීය ක්‍රියාත්මක කරන්න. යේසුස් වහන්සේ තහනම් කරන කට්ටිය. රෝම අධිරාජ්‍යයෙන් තමයි ඒක ආවේ. එතකොට ඒ ආත්මය නැවත එනවා කියලා දැනුත් ක්‍රියාත්මක වෙනවා කියලා අපි එපිස පොතේ අපි කිව්වා 2:3 හරි. ඒ වගේම මේ ක්‍රිස්තියානි විරෝධීන් බොහෝ ඉඳලා තියෙනවා මේ නගරේ. ඒක නිසා එහි සිටින්ට යදහිලිවන්තයාට ඉතා අසීරු කාරණයක් වෙලා තිබෙනවා මේ නගරේ ඉන්න ක්‍රිස්තියානි විරෝධීන් ඉන්න නිසා.
ඒ වගේම මේකේ මුල් වේද සාක්ෂිකාරයෙක් ලෙස මරණු ජනප්‍රිය කෙනෙක් හිටියා පොලිකාප් කියලා බිෂොප්වරයා. එයා බොහෝ වයසයි. එයාව පණ පිටින් ගින්දර තියනවා ටවුන් එකට අරගෙන ඇවිල්ලා රෙදිපාන්කට ඔතලා රායි දිවෙනකන් ඇවිලෙන්න පොඩ ගින්දර තියනවා එයාව ඇවිලෙන්න. එයා ඒක තෝරගත්තා. යේසුස් වහන්සේව අතහරින්න කිව්වා. යේසුස් වහන්සේව තහනම් කරලා තියෙන මේ තහනම් කරපුවම එයා කිව්වා නෑ මම ස්වාමීන් වහන්සේව පාවා දෙන්නේ නෑ. මොකද මම ස්වාමීන් වහන්සේ මාව කවදාවත් පාවා දෙන්නේ නෑ කියලා. ඒක නිසා එයා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ජීවිතය දෙනවා. දැන් බලමු ඕක තමයි මෙතන කතා කරන්නේ ස්මාර්ත සභාව ගැන. ඒ කට්ටිය උඩඟුයි, අහංකාරයි, රෝම අධිරාජ්‍ය සමග සම්බන්ධකම් තිබුණා. ඒ වගේම ඕනම වෙලාවක රෝම අධිරාජ්‍යයට নমස්කාර කරනවා කියන්නේ ඕනම දෙයක් යාට යටහත් කීකරුයි. යා කියන ඕන දෙයකට ලෑස්ති මෙයාලා. මේ ලෑස්තියේ ඉන්න ඒ වගේම ක්‍රිස්තියානි විරෝධී සෙනග. අපි බලමු දැන් මොකක්ද මේ සභාව කියන්නේ. ස්මරණ. තවද ස්මරණේ සභාවේ දූතයාට මෙසේ ලියාපන්න. පළමුවෙනියාද අන්තිමයාද වන මෙරි ජීවත් වුණා වූ තෙරන් වහන්සේ මේ කාරණා කියනසේක. දැන් මේ සභාවට කතා කරන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ? මම ආරම්භය සහ අවසානය. මෙරිලා ජීවත් වෙන කෙනා. ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙනවා මම මරුණා. මරුණොත් මම ජීවත් වෙනවා. ඒක තමයි යාළුට කියන්නේ. එනම් මම නුඹේ වැඩද පීඩාවද දිලිඳුකමද දනිමි. මේ සභාවේ ස්වාමීන් වහන්සේ කියන මේ එයාලගේ වැඩ ගැන දන්නවා. එයාලට තියෙන පීඩාව දන්නවා. දිලිඳුකම දන්නවා. මෙතන දිලිඳුකම කියලා කියන්නේ දුප්පත්කම නෙමෙයි. ඒක අදහස් කරන්නේ කිසි දෙයක් කර කියා ගන්න බැරුව අසරණව සිටිනවා. කියන්නේ යටහත් වෙලා ඉන්න කියන්නේ අනකට යටත්ව අකමැත්තෙන් ඉන්නවා. අසරණ වෙලා. එහෙම දෙයක් ගැන තමයි මෙතන කතා කරන්නේ. නමුත් නුඹ දනවත්ය. බලමු මතෙව් 5 කියවන්න ඕනේ. මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 3 ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය. මාක්නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේ. ඒක ගැන තමයි කතා කරන්නේ. ඒක තමයි මෙතන ලියන්නේ ඔවුන් ධනවත් කියලා. ධනවත් වන්න හේතුව ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේ. ඊට පස්සේ කතා කරලා කියනවා යුදෙව්වන් නොවන නමුත් තුමු යුදෙව්වෝයයි කියන. මේ කණ්ඩායම මේ සභාවේ ඉන්න සෙනග යුදෙව්වන් නොවන සෙනග. නමුත් තුමු යුදෙව්වයි කියන. මෙයාලා කියනවා එයාලා තමයි නියම ඔරිජිනල් යුදෙව්වන්ගෙන් එන සභාව. අපි දන්නවා සියලු ආශිර්වාද එන්නේ යුදෙව්වන්ගෙන්. ආබ්‍රහම් කර්ණ කොටගෙන තමයි සියලු ආශිර්වාද පොළවේ. එහෙනම් වෙන රටකින් එන්න අපිට බෑ. දැන් මේ කට්ටිය කියනවා අපි තමයි නියම යුදෙව්වෝ. යුදෙව්වන්ගෙන් එන සෙනග. නියම ඔරිජිනල් සභාව. හැබැයි මෙයාලා යුදෙව්වෝ නෙමෙයි. සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නන්ගේ. මෙයාලා නමුත් ඉන්නේ සාතන්ගේ සිනගෝගයක් ලෙසයි. මොකද සාතන්ගේ සිනගෝගය කියලා කියන්නේ? සිනගෝගය කියලා කියන්නේ අපි දන්නා යේසුස් වහන්සේගේ මොනවාද දෙවියන් වහන්සේගේ සිනගෝග තිබුණා. ඒ සිනගෝගය කියලා කියන්නේ දෙවියන් වහන්සේ නමස්කාර කරන තැන. සාතන්ගේ සිනගෝගය කියලා කියන්නේ සාතන් නමස්කාර කරන තැන. මේ සෙනගේ ඉන්නේ සාතන් නමස්කාර කරන. මේ කියන්නේ මේ සභාව. මේක තමයි ස්පර්ශ සභාව තමයි එළිය තියෙන්නේ. මෙයා සාතන් නමස්කාර කරන තැන මේ සභාවේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි සාතන් නමස්කාර කරන තැන අනිවාර්යෙන් රූප තියෙන්න ඕන. සාතන් නමස්කාර කරන තැන අනිවාර්යෙන් රූප තියෙනවා. අපි දන්නා දෙවියන් වහන්සේට රූප 10 සාතන් නමස්කාර කරන දැන් දෙවියන් වහන්සේගේ සභාව. සාතන් නමස්කාර කරන තැන දෙවියන් වහන්සේගේ දරුවෝ ඉන්නවා. එහෙමනම් එතන රූප තියෙනවා. එහෙම රූප තියෙන සභාව. එයාලා කියනවා එයාලා තමයි නියම යුදෙව්වන්ගෙන් එන සභාව කියලා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා එයාලා යුදෙව්ව නෙමෙයි. ඒ මිනිස්සු අපහාස කරනවා. ඒ සෙනග ස්වාමීන් වහන්සේගේ දරුවන්ට. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ මේ රාජ්‍ය තුල ඉන්න අයට අපහාස කරනවා. ඒ වගේම රාජ්‍ය හොයන ස්වාමීන් වහන්සේ තුල ඉන්න මේ අයට අපහාස කරනවා. නුඹ විඳින්න යන දේවල්ට බය නොවන්න. ඉතින් ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා නුඹ විඳින්න යන දේවල් වලට බය වෙන්න එපා.
දැන් බලන්න මේක හොඳට බලා ගන්න මේක. දැන් මේ යුදෙව්වන්ගේ ස්වාමීන් ඊශ්‍රායල් සෙනගගේ අවසාන පරම්පරාව අවුරුදු 75. මේ කියන්නේ අපේ අවසාන පරම්පරාව, අන්න ජාතිකයේ අවසාන පරම්පරාව. එතකොට අපි දන්නවා යුදෙව්වෝගේ අවසානයේ මොකද වුනේ? ආව නොබනත්කමේ ආත්මය 70. 60 ගණන් වල ඉඳලා ආවා. ඇවිල්ලා මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේගේ සෙනගව සමූල ඝාතනය කෙරුවා. මේ අධිපතියා මෙතන එනවා. අවසානයේ මෙයාලගේ අවසානය ආවා. ඒ වගේම අපේ අවසානෙත් එනවා. මෙතන ආවේ රෝම අධිපතියා. ඒ රෝම අධිපතියම තමයි මෙතන එන්නේ. දැන් මේ කරුණාවේ කාලේ ඒ අධිපතියා නැහැ. ඇයි? සුද්ධත්මයන් වහන්සේ පොළවේ ඉන්නවා. සුද්ධත්මයන් වහන්සේ ආපහු ගියා ගමන් අධිපතියා මතු වෙනවා. රෝම අධිරාජ්‍ය නැගිටිනවා. රෝම අධිරාජ්‍ය එනවා ආපහු. දැන් එතකොට දැන් මේක ලියුනේ ක්‍රිස්තු වර්ෂ 100 පිටුල 96 ඉඳලා ලියුනේ. එහෙනම් මීට පස්සේ මේ පීඩාව වෙන්නේ ඊට පස්සේ. මේ අපිට පීඩාව ගැන මෙතන ලියන්නේ. නුඹ විඳින්න යන දේවල්ට බය නොවන්න. ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ උන්වහන්සේ මරුණා නමුත් ජීවත් වෙනවා කියලා. බලව නුඹලා විමසනු ලබන පිණිස පරික්ෂා කරනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුත් හිරගෙයි දමන්ට යන්නේ. තාවම ඕක ආවේ නැහැ. නොබනත්කමේ ආත්මය තවම ආවේ නැහැ. ක්‍රියාත්මකයි ඔලු උස්සන්න බෑ සුද්ධත්වයන් වහන්සේ පොළවේ ඉන්නට. මෙතනින් පස්සේ තමයි ඒ ආත්මය ක්‍රියා කරන්න ගන්නෙ. මොකද වෙන්නේ? සබාවය ආයව අල්ලලා හිරගෙදර දානවා. අපි ලූක් 21 පරිච්ඡේදය දැක්කා. මේ ආත්මය ආපු ගමන් එක ගෙදර අය දෙකට බෙදෙනවා. දෙමව්පියෝ දරුවන්ව පාවා දෙනවා, දරුවෝ දෙමව්පියන්ව පාවා දෙනවා. එතකොට සහෝදරයා සහෝදරියෝ පාවා දෙනවා. මොකද නොපනත්කමේ ආත්මයේ ක්‍රියාත්මක වුණාම ඒ දේ වෙනවා. ඒක අපි ලූක් 21 පරිච්ඡේදය කරලා ඉගෙන ගත්තා. මේ යක්ෂයා මොකද කරන්නේ? සිරගේ දමන්නේ නුඹලා දස දවසක් පීඩා විඳින්න උය. පීඩාව දවස් 10යි නෑ. අපි දන්නවා පීඩාව තියෙනවා මෙතන ඉඳලා මෙතනටම දෙවෙනිම දක්වා. මේ පීඩාව මෙතනට තියෙනවා ක්‍රිස්තියානි අයට. මෙතනින් පස්සේ තියෙනවා මේ අයට. ඉවර නෑ. ඒ අයට අවුරුදු 7ේම පීඩාව තියෙනවා ගොඩක් දුරට යනකම්. පයිදර සාමාන්‍ය මේ මැදහරිය විතර වගේ ඉවර වෙයි. මොකද මැරෙනවනේ ගොඩක් අය මහා පීඩා කාලෙදී. මේ අයට මෙතනින් පස්සෙත් තියෙනවා. ඒක ඉදිරියේදී අපි පෙන්න දකින්න යනවා. මේ හයට පීඩාව එනවා සුළු වශයෙන් එනවා මේ අවුරුදු 3 මාරේ. එතකොට මේක අපි දන්නවා දවස් 10ක් නෙමෙයි. අවුරුදු 3 මාරක් තියෙනවා පීඩාව. කොහොමද දවස් 10ක් උනේ? අපි ඔහොම මම ලෙවි කතාවේ 23 ලෙවි කතාව 23 24 ඉඳලා 27 වෙනකම් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කතා කරමින් මෙසේ කියා පාන්න. 7 වෙනි මාස පළමුවෙනි දින නුඹලාට ගරුමේ නිවාඩුවක්ද? හොරණ පිඹීමේ සිහිවීමක්ද? ශුද්ධ සභා රැස්වීමක්ද වන්නේය. මේක තමයි හොරණ මංගල්‍ය කියලා කියන්නේ. 7 වෙනි මාසේ කියන්නේ මේ ඇවිල්ලා මේ 7 වෙනි මාසේ කියන්නේ අපේ 7 වෙනි මාසේ නෙමෙයි ස්වාමින් වහන්සේ කැලෙන්ඩරේ 7 වෙනි මාසේ. මේක වැඩන්නේ සැප්තැම්බර් මාසේ. සැප්තැම්බර් මැද අවසාන විතර වගේ තමයි මේ මාසේ පටන් ගන්න. සැප්තැම්බර් අන්තිමට විතර වගේ. එදාට ගරුමේ නිවාඩුවද හොරණ පිඹීමේ සිහිවීමක්ද? හොරණ පිඹීමේ සංකේතවත් කරන්නේ ඒ සභාව එකතු කරන එක. සුද්ධ සභාව රැස්වීමට. ඒ සුද්ධ සභාව රැස්වීම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ තමයි මේ සභාව රැස් වෙන්නේ හොරණ මංගල්‍ය දාට. ඒ කියන්නේ අපි දන්නවා ස්වාමීන් මංගල්‍ය 7ක් තියෙනවා මේකේ. ඔයාලා කියවලා බලන්න. මේක මම ඉගෙනුවේ නෑ ඔයාලට. ලෙවි කතාව 23 ඉඳලා මංගල්‍ය 7ක් තියෙනවා. ස්වාමීන් වහන්සේට මංගල්‍ය 7යි තියෙන්නේ. වෙන මංගල්‍යයක් නෑ. මේ මංගල්‍ය 7ේදී අපි දකිනවා පළවෙනි මංගල්‍ය තමයි පාස්කු මංගල්‍ය. මේ මංගල්‍ය 7 සම්පූර්ණ කරනවා ජේසුස් වහන්සේ. මේ මංගල්‍ය 7ම සම්පූර්ණ කරපුවාම ව්‍යවස්ථාව සම්පූර්ණයි. ස්වාමීන් වහන්සේ ආවේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන මිනිස. පළවෙනි මංගල්‍ය අපි දන්නවා
පාස්කුව දෙක නුමුන් රොටි මංගල්‍ය තුන්වෙනි එක ප්‍රථම ඵල මංගල්‍ය හතරවෙනි එක අස්වර්ණ මංගල්‍ය මේකට තමයි පෙන්තකොස්ත දිනේද කියන්නේ පෙන්තකොස්ත කියන්නේ පස්වෙනි එක හොරණය මංගල්‍ය හයවෙනි එක සමගි කිරීම මොකද සමගි කිරීම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අත සමගි කිරීම අවසාන එක කූඩාරම් මංගල්‍ය දැන් ස්වාමීන් වහන්සේ ආවේ මේ මංගල්‍යයන් සම්පූර්ණ කරන්න පළවෙනි මංගල්‍ය පාස්කු මංගල්‍ය පාස්කු බැටළුව ලෙස පූජා වෙලා පාස්කු මංගල්‍ය සම්පූර්ණ කෙරුවා දෙවෙනි මංගල්‍ය නුමුන් රොටි කඩලා එදා රෑ නුමුන් රොටි මංගල්‍ය සම්පූර්ණ කෙරුවා මේ දෙකම තියෙන එක දවසේ තුන්වෙනි එක ප්‍රථම ඵල මංගල්‍ය මොකද ප්‍රථම ඵලය ප්‍රථම ඵලය ලෙස උත්තාන වුණා ප්‍රථම ඵලය ලෙස උත්තාන වෙලා ප්‍රථම ඵල මංගල්‍ය සම්පූර්ණ කෙරුවා ඊට පස්සේ අස්වර්ණ මංගල්‍ය මම මේ කෙටියෙන් ඔයාලට කියලා දෙන්න මේ ටික අස්වර්ණ මංගල්‍ය කියලා කියන්නේ අස්වර්ණ සාමාන්‍ය ප්‍රථම ඵල මංගල්‍ය කියලා කියන්නේ මොනවාද ඊශ්‍රායල් සෙනග ඊශ්‍රායල් දේශයට ගිහිල්ලා පොරොන්දු දේශයට ගිහිල්ලා ඇතුල් වෙලා අපි දන්නා පාස්කු එක කියලා කියන්නේ නම් මොනවාද ස්වාමීන් වහන්සේ මිසරයට පහර දෙන්න යද්දී පාස්කු බැටළුවා මරලා උල්වව් වල ලේ ගෑවා ඒක ඒ මංගල්‍ය තමයි ගත්තේ නුමුන් රොටි මංගල්‍ය කියලා කියන්නේ නුමුන් දාපු නැති මොනවාද මේ පිටි තමයි කරේ තියාගෙන අරගෙන ගියේ රෑ හදිස්සිය තමයි යන්න කියලා කිව්වේ ඒක නිසා මුහුන් දාලා තිබුණේ ඒ පිටි අරගෙන තමයි මුහුන් රොටි නැති ඒවා තමයි මුහුන් දාපු නැති රොටි තමයි ඒ ඊශ්‍රායල් සෙනග මිසරෙන් එළියට යනකම් ඒ කෑවේ ඊට පස්සේ ඊශ්‍රායල්ට ඇතුල් වෙලා ඉස්සල්ලාම වගා කරපු එකේ ප්‍රථම ඵලය අරන් යන එක තමයි ප්‍රථම ඵල මංගල්‍ය කියලා කියන්නේ ඒ දවසට ඊට පස්සේ සියලු අස්වැන්න කපලා ඒ අස්වැන්න ස්වාමීන් වහන්සේ ඉදිරියට අරන් ගියාම තමයි ඒක තමයි අස්වැන්න මංගල්‍ය කියලා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා සුද්ධත්මයන් වහන්සේ පල්ලයට බහැලා දාන්න ඊට පස්සේ හොරණෑ මංගල්‍ය කියලා කියන්නේ උන්වහන්සේගේ සභාව රැස් කරලා මොනවාද අපි දැන් මේ කතා කරුවේ ඒක ගැන තමයි සභාව රැස් කරන එක ප්‍රශංසාවට මොනවාද මේවා උන්වහන්සේට ස්තුති කරන්න ඊට පස්සේ සමගි කිරීම මේ සමගි කිරීම කියලා කියන්නේ සමගි කිරීම අපි දන්නවා ඊශ්‍රායල් සෙනග තවම සමගි කරලා නැහැ අපිව සමගි කෙරුවා ස්වාමීන් වහන්සේගේ පුරුෂ පූජාවේ මේ සමගි කිරීම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ උදෙසා දැනුත් සමගි කරනවා අපේ තියෙන අයිතුකම් ධර්මී සමගි කරනවා උන්වහන්සේ ඒ වගේම ස්වාමීන් වහන්සේ ඊශ්‍රායල් සමගි වෙන්න මෙතන දෙවෙනිමේදී මේක ඉදිරියේදී මම උගන්වනවා සමගි කිරීම මෙතනට එද්දි මම උගන්වනවා මෙතනින් තමයි ස්වාමීන් මේ ඊශ්‍රායල් වරුන් සමගි කරන්නේ මේක ඒසාය පොතේ පැහැදිලිව තියෙනවා හරි ඒ වගේම සමගි කිරීමේ මංගල්‍ය ඊට පස්සේ කූඩාරම් මංගල්‍ය දැන් ස්වාමීන් වහන්සේ අපි දන්නවා මේක අස්වැන්න මංගල්‍ය සම්පූර්ණ කරලා පෙන්තකොස්ත දවසේ සුද්ධත්මයන් වහන්සේ දුන්නා සෙනගට උන්වහන්සේගේ ඊශ්‍රායල් සෙනගට දුන්නා මේක සම්පූර්ණ කරනවා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ හොරණෑ මංගල්‍ය තමයි මේ කියන්නේ මේ දවසේ කණ්ඩායම හොරණෑව ගහලා ස්වාමීන් වහන්සේ අභිමුඛයට එකතු වෙනවා කණ්ඩායම
මේ කණ්ඩායම තමයි යන්නේ ඊළ යක්ෂයාව ඇදලා එළියට විසි කරලා ස්වාමීන් වහන්සේට මෙතනින් තමයි ස්වාමීන් වහන්සේ නැගිටින්නේ. මෙතනට ගන්න නැගිටින්න බෑ අපි ඒක දකිනවා. ඉඳගෙන ඉන්නේ. ඇයි දකුණු පැත්තේ වාඩි වෙලා ඉන්න කියනවා මොනවාද සාතන් ඇතුලේ සෙට් එක පොළොවට දානවා. මේ කණ්ඩායම තමයි පොළොවට දාන්නේ ගිහිල්ලා. මෙයාලා තමයි බලෙන් පිරලා යන්නේ. ඔක්කොම ඇදලා විසි කරලා පොළොවට විසි කරන්නේ මෙයාලා. මේ කණ්ඩායම. මෙයාලා තමයි ගිහිල්ලා හොරකම් කරපු දේ අරගන්නේ. ආත්මික දේ. එතකොට අපි දැක්කා ඊශ්‍රායෙල් සෙනඟ පොළවේ තියෙන දේ අරගන්නවා. එක තමයි මේ දෙක වෙන්නේ. ආත්මික දරුවෝ ආත්මික දේ ගත්තී පොළවේ ඉන්න ස්වභාවික දරුවෝ ස්වභාවික දේ ගන්නවා. එකම දවස තමයි මේක වෙන්නේ. හරි. ඒ වගේම සමගි කිරීමේ හොරණය මංගල්‍ය. ඊට පස්සේ සමගි කිරීම. තාම හොරණය මංගල්‍ය තමයි දැන් ඉන්න තියෙන්නේ. මේක. ඊට පස්සේ සමගි කිරීම. තාම ඊශ්‍රායෙල් සෙනඟ සමගි කිරීම. මේ දෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔක්කොම කරන්නේ. ඊළඟට තියෙන්නේ මේක ඊළඟට දැන් මේ ඊළඟට මේ කරන්න තියෙන්නේ මේක. සමගි කිරීමේ මංගල්‍ය සම්පූර්ණ වෙනවා. තව එකයි ඉතුරු වෙලා තියෙනවා. කූඩාරම් මංගල්‍ය. මොකද්ද කූඩාරම් මංගල්‍ය කියලා කියන්නේ? කූඩාරම් මංගල්‍යයෙන් සංකේතවත් කරන්නේ දෙවියන් වහන්සේ ඒ කියන්නේ මොනවාද මිසරෙන් එළියට ඉඳලා තමන්ගේ පොරොන්දු දේශයට අරගෙන යනකම් කූඩාරම් වල තමයි සෙනඟ හිටියේ. ඊශ්‍රායෙල් සෙනඟ. ඒ කූඩාරම් මැද තමයි ස්වාමීන් වහන්සේගේ අභිමුඛය තිබුණේ. උන්වහන්සේගේ කූඩාරම තිබුණේ. ඒක සංකේතවත් කරන්න තමයි දහස් අවුරුදු පාලනයේදී කූඩාරම් මංගල්‍ය. ඒක තමයි මම ඔයාලට කිව්වේ. මේ තියෙන දහස් අවුරුදු පාලනයේ තමයි කූඩාරම් මංගල්‍ය ස්වාමීන් වහන්සේ සම්පූර්ණ කරන්නේ. කොහොමද සම්පූර්ණ කරන්නේ? මේ බලන්න. මේ සිටියම ඊශ්‍රායෙල් තියෙන හරි මැද රට. ස්වාමීන් වහන්සේ කූඩාරම ස්ථාපිත කරනවා මෙතනදී. පොළොවට එනවා. තුන්වෙනීම උන්වහන්සේ මැද ඉන්නවා ලෝකයේ ඉතුරු ඉන්න සෙනඟ මේක තමයි කූඩාරම් මංගල්‍ය කියන්නේ. උන්වහන්සේ පොළොවේ මැද ඉන්නවා සෙනඟ වටේ ඉන්නවා. ඔක තමයි කූඩාරම් මංගල්‍ය. මේ දහස් අවුරුදු පාලනේ තමයි කූඩාරම් මංගල්‍ය විතරයි තියෙන්නේ. වෙන මංගල්‍යයක් නැහැ. ඒක සම්පූර්ණ වෙනවා දහස් අවුරුදු පාලනේ ඉවර වෙද්දී. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි මෙතන අපි බලමු දැන්. සත්වෙනි මාස පළවෙනි දින නුඹලාට ධර්මයේ නිවාඩුවක්ද හොරණය පිබීමේ සිහිවීමක්ද සුද්ධෝ සභා රැස්වීමක්ද වන්නේය. හරිද? හත්වෙනි මාසේ පළවෙනි දවසේ මේක තියෙන්නේ. නුඹ කිසි බර වැඩක් නොකළ යුතුය ස්වාමින් වහන්සේට ගිනි පූජාවක් ඔප්පු කළ යුතුයයි කීසේක. ස්වාමින් වහන්සේ මෝසෙස්ට තවත් කතා කොට කියනසේ ඒ කෙසේ වුවත් මේ සත්වෙනි මාස දසවෙනි දින සමගි කිරීමේ දවසේ දැක්කද ඊළඟ වගේ හොරණය එක්ක මේක තියෙන්නේ පළවෙනිදා. මේක තියෙන්නේ 10 වෙනිදා. හොරණය මංගල්‍ය ඉඳලා දවස් 10කින් තමයි සමගි කිරීමේ මංගල්‍ය තියෙන්නේ. දැක්කද? දින 10ක්. නමුත් හරියටම ඒ දින දැන් සමගි කිරීමේ මංගල්‍ය අපි දන්නවා මේ මොනවද? හොරණය මංගල්‍ය අපි දන්නවා මෙතන. මේක තමයි හොරණය මංගල්‍ය. සමගි කිරීමේ මංගල්‍යයක් දන්නවා මේක. දැන් මෙතන කතා කරන්නේ ස්වාමින් වහන්සේගේ දේ. පොළවේ තියෙන දේ නෙමෙයි. ස්වාමින් වහන්සේ මේක සමගි කරන් දැන් ස්වාමින් වහන්සේගේ මංගල්‍යයට දින 10යි. මෙතන ඉඳලා මෙතන දින 10යි. මේක සම්පූර්ණ කරලා ඊළඟ මංගල්‍යයට දින 10යි ස්වාමින් වහන්සේගේ විදියට. නමුත් අවුරුදු 3මාරක කාලයක් තියෙනවා. පීඩා කාලය. මේ දින 10 කියලා කතා කරන්නේ ස්වාමින් වහන්සේට දින 10යි. මංගල්‍ය ලබලා දින විදිය. නමුත් ජේසුස් වහන්සේ මේක සම්පූර්ණ කරලා ඊළඟ එක සම්පූර්ණ කරන්න දින 10යි මොනවාද බයිබලයේ මොකද ව්‍යස්ථාවේ හැටියට තියෙන දින 10කින් වෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ අපි දන්නවා. දැන් පාස්කු මංගල්‍ය සම්පූර්ණ කරලා දැන් අවුරුදු 2000ක් විතර කිට්ටු වෙනවනේ. නමුත් බයිබලයේ ලියලා තියෙන විදිහට මේ මාසේ ඒ දේ වෙන්න ඕනේ. නමුත් මේවා සම්පූර්ණ කරන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට බයිබලයේ විදිහට ස්වාමීන් වහන්සේගේ ව්‍යස්ථාවේ විදිහට නම් දින 10යි. නමුත් සත්‍ය වශයෙන් අවුරුදු 3මාරක් තියෙනවා. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. හරි අපි ආවම ආයි පාඩමට. එතකොට දන්නවා දැන් අපි දන්නවා මෙතන අවුරුදු 3මාරක් දවස් 10 කියන්නේ අවුරුදු 3මාරක්. මේ පීඩාව තියෙනවා. මරණය දක්වා විශ්වාසව සිටපන්න. මොකද මේ කියන්නේ? මෙයාලට කියනවා මරණය දක්වා විශ්වාසව ඉන්න කියලා. මෙතනට වෙනකම්. දෙවෙනි ඊමද මේකනේ දැන් පීඩා කාලේ තියෙන්නේ. මේ කාලේ මැරෙන්නේ.
මේ කාලේ මැරුණාට කියනවා මරණය දක්වා විශ්වාසව සිටින්න. මැරෙන්න කියලා කියනවා. මෙයාලට මැරෙන්න කියන්නේ නැහැ. ඇයි ඒ? මේ සභාවට කියනවා මැරෙන්න කියලා. මැරෙන්නකම් විශ්වාසව සිටින්න. මොකද වෙන්නේ ඊට පස්සේ? එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නේ නෙමෙයි. මරුණාම ජීවනයේ ඔටුන්න නුඹට දෙනවා. දැන් මරන්න කාට විරුද්ධව ඉඳලාද? යක්ෂයාට විරුද්ධව ඉඳලා. යක්ෂයාගේ පැත්තට ගියා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ නොපඩත්කමේ ආත්මයට විරුද්ධ වුණොත් තමයි මැරෙන්නේ. එතකොට කා උදෙසාද මැරෙන්නේ? ස්වාමීන් වහන්සේ උදෙසා මැරෙන්නේ එතකොට. උගේ පැත්තට ගියා නම් අවුලක් නැහැ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නේ නෙමෙයි. ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජය ගන්නාට නම් දෙවෙනි මරණයෙන් අනතුරු නොවන්නේය. අපි දන්නවා පළවෙනි මරණය කියලා කියන්නේ මේ අපි අපේ තියෙන ජීවිතේ මැරෙන එක. මොකද දෙවෙනි මරණය? දෙවෙනි මරණය කියලා කියන්නේ ගිනිවිල. මෙහෙම ස්වාමින් වහන්සේ උදෙසා මැරෙන කෙනාට දෙවෙනි මරණයෙන් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ දෙවෙනි මරණයට එයාට අයිතියක් නැහැ. ඒකෙන් අනතුරක් නැහැ එයාට. දෙවෙනි මරණය කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ උදෙසා මැරෙන කෙනාට දෙවෙනි මරණයෙන් අනතුරක් නැහැ. එයාව ගිනිවෙලට යන්නේ නැහැ. අපි දැන් බලමු දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මෙයාට මැරෙන්න කියන්නේ? අපි දන්නා ස්වාමීන් වහන්සේගේ සභාවට යම් කිසි කෙනෙක් එනවා නම් පළමු කොට කරන්න ඕනේ උන්වහන්සේගේ කුරුස පූජාව පිළිගෙන පළවෙනි කාරණය උන්වහන්සේ මගේ පාපයයි උන්වහන්සේ ගෙව්ව කියලා පිළිගෙන පසුතැවෙන්න ඕන. මාව කුරුසිය තියලා ඇන ගැසුවා කියලා අනේ මේක වෙන පාඩමක් මම ඔයාලට කාට හරි ඕන නම් මේ පාඩම වෙන දවසක කරමු මම කෙටියෙන් මෙතනට ඕන එක මම කියලා දෙන්නම්. පස්සෙල්ලම වෙන්න ඕනේ උන්වහන්සේව කෙනෙක් ලෝකයේ ඉන්න කෙනෙක් උන්වහන්සේ තුලට එනවා නම් පළමු කොට උන්වහන්සේගේ කුරුස පූජාව පිළි අරගෙන මං උදෙසයි උන්වහන්සේ මගේ පාපයයි උන්වහන්සේ කුරුසිය අරගෙවි කියලා පිළිගෙන පසුතැවෙන්න ඕන. එහෙම පසුතැවිලා මොකද දෙවෙනුව කරන්නේ? බෞද්ධිස්මය. පළමුව පසුතැවීම. බෞද්ධිස්මය කියලා කියන්නේ මොකක්ද? දැන් මගේ පාපේ මාව තමයි මගේ මාංශය තමයි කුරුසිය නැගහැව්වේ. මගේ පාපේ තමයි කුරුසිය නැගහැව්වේ. ඒතකොට මාව තමයි ස්වාමීන් වහන්සේ මම උදෙසයි මේ මගේ මාංශය නිසායි උන්වහන්සේ ලැබුවේ. බෞද්ධිස්මය සංකේතවත් කරන්නේ උන්වහන්සේ අපි වළඳනවා. උන්වහන්සේ අපි වළඳන වතුර යට යනවා කියන්නේ වළඳනවා. වළඳලා දැන් එතකොට මාංශයට මම මැරුණා. දැන් මම පසුතැවුණා. පසුතැවිලා මම මාංශය නිසා මගේ මාංශය නිසා ස්වාමීන් වහන්සේ කුරුසේ ඇනගහුනේ. ඒක නිසා මගේ මාංශය මම මරලා දානවා. මම පව්කාරයෙක් නිසා. ස්වාමීන් වහන්සේක මම වළඳලා උන්වහන්සේ එක්ක නැගිටිනවා. අපි දන්නවා ස්වාමීන් වහන්සේ නැගිට්ටේ මාංශයෙන් නෙමෙයි ආත්මයෙන්. ආත්මේ නැගිටින අපි ආත්මික ජීවිතයක් දැන් තියෙන්න ඕනේ. ඉස්සලා ඉන්නේ මාංශේ. මාංශයේ මිනිස්සු තමයි මාංශයෙන් ඉඳලා ලෝකේ ඉඳලා මාංශයෙන් ඉඳලා තමයි මම අපි පව් කෙරුවේ. පව් කරලා ස්වාමීන් වහන්සේ ගැන අපි දැනගෙන පසුතැවිලා බෞද්ධිස්ම වෙනවා කියලා කියන්නේ අපේ මාංශය මරලා ආත්මික ජීවිතයට අපි ඇතුල් වෙනවා. අපි මාංශයේ කුරුසිය තියලා ගහලා. ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ බර කුරුසිය දරාගෙන මානු වෙන්න. මොකද්ද බර කුරුසිය කියලා කියන්නේ? මගේ මාංශයේ කුරුසිය තියලා ගහලා. මාංශය මරලා. මාංශය සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධයි. සුද්ධාත්මයන් වහන්සේ මාංශයට විරුද්ධයි.
මේ දේ මෙයා කරලා නැහැ. මේ දේ මෙයා කරලා නැහැ. මේ ස්වභාව කරලා නැහැ. ඇයි? මෙයා ඉන්නේ සාතන්ගේ දිනවාගේ. මෙයාලා බෞද්ධිස්ම වෙලා නැහැ ඒ විදියට. එයාලා මාංශය මරලා නැහැ. දැන් මෙතන ස්වාමීන් වහන්සේගේ පූජාව නිසා තමයි මම පසුතැවුනේ. ඒ පූජාව කරනකොටගෙන පසුතැවිලා තමයි මම බෞද්ධිස්මෝනේ මගේ ජීවිතය වෙනස් කරගත්තා. මම ආත්මීක ජීවිතයකට ඇතුල් වුණා. මගේ පරණ ජීවිතේ පරණ මිනිස්සු මරලා දැම්මා. මම දැන් යන්නේ ආත්මයෙන් වහන්සේ කරනකොටගෙන අලුත් ජීවිතයකට. මේ අය ඒ කරලා නැහැ. ඇයි? මම ස්වාමීන් වහන්සේ නිසායි මම මාංශය මැරුවේ. දැන් මාංශය මම මරලා මේ ආත්මීක. මගේ මාංශය ආත්මීකව මරලා මම ආත්මීකව දැන් ජීවත් වෙනවා. මම ලෝකයේ දේවල් කරන්නේ නැහැ දැන්. මගේ සියලු අයුතුකම් මම අයින් කරලා ආත්මයෙන් වහන්සේගේ දේවල් වලින් දැන් මම පිරෙනවා. මෙයාලා එක වෙලුණා නැහැ. මේ සභාවේ කට්ටිය එක කරලා නැහැ. ඇයි? මෙයාලා ඉන්නේ සාතන්ගේ සිනගෝගේ. මොකද වෙන්නේ මෙයාලට? මෙයාලට කියනවා මැරෙන්න. මා නිසා මැරෙන්න. මාංශය මරන්න. මෙයාලට ඇත්තටම මාංශය මරන්න වෙනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි වුණා කියලා. මැරෙන්න. ඇයි? මැරෙන්න කියන්නේ බෞද්ධිස්ම ලබන්න බෑ ආත්මයෙන් වහන්සේ නෑ. මේ කාලේ ස්වාමීන් වහන්සේ මෙයාලට කියන ස්වාමීන් වහන්සේ උදෙසා මැරෙන්න. දැන් අපි මැරුණා. අපේ මාංශය මරලා තමයි අපේ ආත්මික ජීවිතයට ඇතුල් වෙන්නේ. අපේ පරම ජීවිතයට අපි යන්නේ නැහැ දැන් ආයේ. අපේ ජීවිත වෙනස් කරගෙන ආත්මික ආත්මයෙන් වහන්සේ විදිහට අපි ජීවත් වෙනවා. මම හිතනවා පැහැදිලි වෙන්න නැතුව කියලා. අයි මැරෙන්න කියන්නේ කියලා මෙයාලට. මේ සභාව ගැන ගොඩක් ඉස්සරහට කතා කරනවා තව. මෙයාලට කියනවා මා උදෙසා මැරෙන්න. ඊට පස්සේ මෙයාලට ගිනිවිලෙන් එයාලා නිදහස් වෙන්න යනවා. හරි. මම හිතනවා ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා මේක.